දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද අපි කතා කරන්නේ අපේ ජීවිතේ පිනක් කුසලයක් සිහි කරමින් අපි කරපු පින්කම් සිහි කරලා භාවනාවක් හැටියට පින බලවත් කරගන්නේ කොහොමද? පිංගතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න ත්‍යාගානුස්සති භාවනාව කියලා භාවනාව. මේ ත්‍යාගානුස්සති භාවනාව තුළ හිතේ සමාධිය, හිතේ ඒකාග්‍රතාවය, ධර්මාවබෝධයේ පැත්තටම යොමු කරලා සමතය වඩන්න පුළුවන්. ඒ ඇති කරගන්න සමාධිය තුළ විදර්ශනාවට හැරිලා ධර්මාවබෝධය කරා හිත දියුණු කරගන්නත් පුළුවන්. අපි කරපු පින්කං, අපි කරපු පුංචි පිනක් හරි සිහි කරලා ඒ පින බලවත් කරගන්න ආකාරයයි මේ ත්‍යාගානුස්සති භාවනාවේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දෙන්න. පිංගතුනි, ඔබ අහලා ඇති විමානවත්තු කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. පින්දහම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ඇතුළත් ධර්ම දේශනා ග්‍රන්ථයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකාය කියන කොටසට තමයි පේතවත්තු විමානවත්තු කියන මේ ධර්ම ග්‍රන්ථය අයිති වෙලා තියෙන. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සප්ත පරණී ගුහාව ඉදිරිපිට 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම දේශනා කරපු මේ දේශනා සංගායනා කරන්නට යෙදුණා. ඒ සංගායනාවෙන් පසුව දීර්ඝ දේශනා දීඝනිකාය හැටියට, බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර මධ්‍යම ප්‍රමාණ දේශනා මජ්ක්‍ධිම නිකාය හැටියට, විශේෂ මාතෘකා යටතේ දේශනා කරපු දේශනා සංයුක්ත නිකාය හැටියට, අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා අංගුත්තර නිකාය හැටියට, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විනය දේශනා විනය පිටකේ පාරාජිකා පාලි, පාචිත්‍ය පාලි, පරිවාර පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි හැටියට විනය හැටියට වෙනම සංගායනා කරා. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට පැවරුවා. උන්වහන්සේ තමයි විනයදර භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර. ඊළඟට අභිධර්මයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමයි කටපාඩමින් දරාගෙන ඉදිරියට අරගෙන ගියේ. ඊළඟට කුද්දක නිකායට අයිති කොටස් ගොඩක් තියෙනවා. ගාථා වශයෙන් වදාළ දේශනා ධම්මපද, බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය, උදාන පාලි, රහතන් වහන්සේලාගේ උදාන ගාථා, තේර ගාථා, රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන ගාථා, තේරී ගාථා, සුත්ත නිපාතය. ඔය අතර තියෙන පේතවත්තු විමානවත්තු කියලා. පේතවත්තු කියන්නේ අකුසල් කරලා මරණ මංචකයේ අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ ප්‍රේත ලෝකෙ ඉපදිච්ච අයගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ පින් කරපු කෙනෙකුට මරණ මංචකයේ පින බලවත් වෙලා එයා මරණින් මත්තේ සුගතියේ දිව්‍ය ලෝකවල ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා තියෙන විමානවත්තුයි. මේ විමානවත්තුවේ සඳහන් වෙන ඒ දේශන 100 ගානක් තියෙනවා. මේ කතා අපි කීපයක් කියෝගෙන යනකොට අපිට දකින්න ලැබෙන කාරණයක් තියෙනවා. ඒ අය ලොකූ පින්කම් කරපු අය නෙවෙයි. සමහර අය ඉන්නවා යම් විශාල පින්කම් කරපු අය. හැබැයි බොහෝ දෙවිවරු, බොහෝ දේවතාවරු මේ දේශනාවලට මුල් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. උන්වහන්සේ නිරන්තරයෙන් දෙව්ලොව බඹලොව වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දු, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? මොන වගේ පින්කම්ද ඔබ කරගෙන තියෙන්නේ? මේ විස්තර අහනවා. ඒ අහන විස්තර ඇසුරෙන් ඒ දෙවිවරු, දිව්‍යාංගනාව, ඒ දිව්‍ය පිරිස තම තමන් කරගත්ත පින්කම්, මනුස්ස ලෝකෙදි කරපු පින්කම්
ඒව මරණ මංචකයේ බලවත් වෙලා සුගතිය ඉපදිච්ච ආකාරය මුගලන් මහරහතන් වහන්සේට ඒ අය විස්තර කරනවා. මුගලන් මහරහතන් වහන්සේගේ ඒ තොරතුරු දෙවියන්ගෙන් දැනගෙන ඇවිල්ලා මනුලව දහම් දෙසුවා. අද මට දිවිය ලෝකෙට වැඩම කරපු වෙලාවේ මෙන්න මේ විදිහේ දේවතාවෙක් මුණ ගැහුණා. පෙර මනුස්ස ලෝකෙ මේ වගේ පින් කරගත්ත කෙනෙක් මරණාසන්න වෙලාවේ ඒ පින සිහි කරලා මේ විදියට බලවත් කරගෙන අද දෙව්ලෝ මේ විදියට සැප සම්පත් විඳිනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ විස්තර ඇතුරෙන් මනුස්ස ලෝකෙ බණ කිව්වා. ඒවා තමයි ගොඩාක් ඔය විමානවත්තුවට සඳහන් වෙලා තියෙන සිදුවීම් කතාවල් වල ඇතුළත් වෙලා තියෙන. ඒ සිදුවීම් වල අපිට පේන දෙයක් තියෙන. බොහෝ දෙවිවරු කියනවා ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. හැබැයි මං ගොඩාක් පින්කම් කරපු කෙනෙක් නෙවෙයි. මං බොහොම දුප්පත් කෙනෙක්. මං බොහොම සමහරු කියන මං ගෙදරක හිටපු වැඩකාරයා. සමහරු හිඟන අය කියනවා මට දෙන්න දෙයක් තිබ්බේ නැහැ. මං හිඟමනින් ජීවත් වෙච්ච කෙනෙක්. එතකොට මේ වගේ ඊටාම දුප්පත් දිලිඳු පවුල්වල එක්ක අනුන්ගේ බැල මෙහෙවරකම් කරපු අය, සිඟමනින් ජීවත් වෙච්ච අය, සමහරු ගෙවල් වල වැඩකාරයෝ දිව්‍ය ලෝකෙ ඉපදිලා. එතකොට කොහොමද ඒ අය දෙව්ලොව ඉපදුනේ කියන මේ සිදුවීම් අපි අධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා ඒ අය කියනවා ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. හැබැයි මං ලොකු පිනක් කරලා සමහර අය කියනවා මම උක්දණ්ඩක් මිරිකල පූජා කරා. ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට දෙන්න දෙයක් තිබ්බේ නැහැ. උක්දණ්ඩු දෙකක් තිබ්බා. මේ උක්දණ්ඩ මිරිකලා උප්පැණි ටිකක් පාත්‍රයට පූජා කරා. ඕක තමයි මං කරගත්ත පින. හැබැයි මතක තියාගන්න එතන වැදගත්ම දේ ඒ දෙවිවරු කියනවා ස්වාමීනි මං කරේ පුංචි පිනක් වුණත් මං හැම වෙලාවෙම මේ පින සිහි කරලා බලවත් කරගත්තා. මං නිතර ඒ පින මෙනෙහි කරා. මට මරණ මංචකෙත් ඒ පිනම සිහි වුණා කියනවා. අන්න එහෙනම් වැදගත්ම දේ ඔබ කරන පින පුංචි පිනක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ පින සිහි කරන්න ඒ පින බලවත් වෙනවා. පින්වතුනි පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. චේතනාව තමයි කර්මය. චේතනාහම් භික්කවේ කම්මං වදායි මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කළ මේ සත්වයන් කර්ම රැස් කරනවා කායේන කයෙන් වාචාය වචනෙන් මනසා හිතෙන්. අපේ සිතකයි වචනින් අපි චේතනා පහල කරලා කර්ම රැස් කරන. එතකොට ඒ චේතනාව තුළ රැස් කරගත්ත කර්මය අපි ඒ ගැන හිතන්න චේතනාවමයි බලවත්වෙන්. අපි චේතනා පහල කරලන හිතන්න චේතනා පහල කළ කතා කරන්න. දැන් අපි හිතම අපි දානයක් දුන්න. ඔන්න අපි හිතම යම් දවසක ඔබ ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කරා. දැන් ඒක සිදු වෙලා ඉවරයි කියලා හිතමු. දැන් පරණ පිනක් සිද්ධ වෙලා අවසන් වෙච්ච දෙයක්. හැබැයි ඔබ ඒ පින සිහි කරනවා. මං මේ විදිහට දානයක් පූජා කරගත්තා. මං ස්වාමීන් වහන්සේ නමකට එදා මෙහෙම දානයක් පූජා කරා. දැන් ඒක සිහි කරන්න චේතනා පහළ වෙනවා. ඒ පින බලවත් වෙනවා. ඔබට කල්යාණ මිත්‍රයෝ ඔබේ හිතවත්තු පිනට කැමති යාළුවෝ හිතවත්තු මුණ ගැහෙනවා. එතකොටත් ඔබ ඒ ගැනම කියනවා. මම අසවල් දවසේ මේ විදිහ පිනක් කරගත්තන. අනේ මට ලොකු ලාභයක්. මට මේ වගේ දානයක් දෙන්න ලැබුණ මම මේ වගේ පිනක් කරගත්තා. කොච්චර දෙයක්ද? ඔයත් මේ පින අනුමෝදන් වෙන්න කියලා ඔන්න දැන් කවුරු හරි. හැබැයි මතක තියාගන්න පින්කම් ගැන කතා කරන්න ඕනේ සත්පුරුෂයන් පිනට කැමති සම්මාදිට්ඨියෙන් යුක්ත අයත් එක්ක. සම්මාදිට්ඨිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දසවස්තුක සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. පළවෙනියටම තිසරණී පිහිටන්න නම් තෙරුවන් සරණ යන්න නම් ඔය සම්මාදිට්ඨිය තියෙන්නම ඕනේ. අන්නේ සම්මාදිට්ඨිය තමයි උගන්වන්නේ අත්ති දින්නම් දානේ විපාකයක් තියෙනවා. අපි කරන මේ මහා පින්කම් වල විපාකයක් තියෙනවා. අනුන්ට කරන උදව් උපකාරවල පින්කම් වල විපාකයක් තියෙනවා. අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාකයක් අපිට ලැබෙනවා. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. මවුට සැලකීමේ විපාකයක් ලැබෙනවා. පියාට සැලකීමේ විපාකයක් ලැබෙනවා.
ඕපපාතික සත්වයන් ලෝකෙ පහළ වෙනවා. එතකොට තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝක ඉන්නවා. මෙන්න මේ පිළිගැනීමට ධර්මය කියනවා ලෞකික සම්මාධිත්‍යය. එහෙම නැත්නම් අපි කියන කම්මස්ස කතා සම්මාධිත්‍යය. දසවස්තුක සම්මාධිත්‍යය කියලත් කිය. ඔය සම්මාධිට්්‍යය තියෙන කෙනෙක් ගැන පින් පව් විශ්වාස කරන කර්මඵල විශ්වාස කරන කෙනෙක් එක්ක අපි පින්කං ගැන කතා කරන්නට ඕන. ඒ කතා කරනකොට ඒ අය සතුටු වෙනවා. අනේ සාදු කොච්චර දෙයක්ද කියලා ඒ පින සතුටෙන් අනුමෝදන් වෙනවා. ඒ පින්කං ගැන කතා කරනකොට හිත ඇතුළේ මතකතියාගන්න අපේ හිතේ සකස් වෙන අපි වචන කතා කරනකොට විතක්ක විචාර. ඒ තුළ චේතනාවක් පහළ වෙනවා. මේ ඉබේ කතා වෙනවන මේ මතකතියන් ඉබේ කියවුණා නෙමේ. චේතනා පහළ කරලා අපි කතා කරන්න. චේතනා පහළ කරලායි හිතෙන් හිතන්න. එහෙමනම් අපි හිතනකොට පිනක් ගැන හිතන්න පිනක් ගැන කතා කරන්න. ඒක මෙනෙහි කරන්න ඒ කරපු පිනම තව තවත් බලවත් වෙලා ඒක විපාකි ගොඩාක් බලවත් වෙනවා. කෙනෙකුට මරණ මංචකෙත් ඒ පින සිහි වුණොත් ඒ කාන්තෙම අකුසල් යටපත් වෙලා පිනෙන් ඔබ සුගතිය අරගෙන යන සුගතියක උපදින. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ කවමදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්න එපා කියන. බලන බුදුරජාණන් වහන්සේගේ උපම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන කවදාවත් පින පුංචි කියලා පුංචි පින් දැන් අපි සාමාන්‍ය සමාජී අන වූවා කරලා වැඩක් තිනොද ඔය පොඩි පිනක්නේ ඔය චූටි දෙයක්නේ ඔය වගේ පින් කරලා නංඉතින් ඕක ඔච්චර මහලොකු පිනක් ඔය විදිහට හිතනවා මිනිස්සු කවුරු හරි කරන පින්කංවලට ගරහා කරන ඕකත් මහලොකු පිනක්ද ඕයි නං ඉතින් කාටද කරන්න බැරි කියලන පින්කංවලට ගරහන බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන ජලය බින්දුව වැටිලා භාජනයක් ජලයෙන් පිරිලා ඉතිරිලා යන දැවබට මතක ඇතිනේ ඔබේ ගෙවල් වල තෙමෙන තැන්වලට අපි සාමාන්‍යෙන් ගෙවල් වල තෙමෙනකොට ඔබ ලංකාව හිටියනම් ඔබට ඒ කාලේ ඔබේ පුංචි කාලවල මතක ඇති ඔබේ අම්මලා ආච්චිලා ගෙවල්වල තෙමෙන අවහලේ තෙමෙන තැන්වලට භාජන තියෙනවා ඒ භාජනයට සමට වහලෙන් වැටෙන වතුර බින්දුව වැටෙන්නේ හැබැයි වැහැලා ඉවර වෙලා එක්කො සමාන්ලාට පහෝද අවුදේ රෑට භාජනය තියන්න පිරිලා ඉතිරිලා ගිහිල්ලා අර වතුර එකතු වෙලා ජලයෙන් මේ භාජනය පිරිලා ඉතිරිලා යන බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඔය වගේමයි පුංචි පින එකතු වෙලා පිනෙන් ජීවිතේ පිරිලා ඉතිරිලා යන අන්නේ නිසා කවදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්න එපා ඕක පුංචි පිනක්නෙ කියලා හිතන්න එපා. සමහර වෙලාවට කරපු ලොකු පින්කංවලට වඩා නොසිතන විදිහට පුංචි පින බලවත් වෙලා විපාක දෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනේ පුළුවන් තරම් පුංචි පින්කං හරි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා එක සතෙකුට කුසගින්න ඉන්න සතෙකුට ආහාර ටිකක් දෙනවා. සමහරලාවට අපි හිතමු කූමි ගොඩක් යනවා. අපි සීනිවලට කොහොමත් කූමියනවා තමයි අපි ගම අපි එලියට ගිහිල්ලා කූමින්න තැනකට සීනි ටිකක් දාන. අනේ මේ සත්වයන්ට කුසගින්න නිවේවා. අපි වලම්පිගං හෝදලා ඉඳුල් වතුර ටික විසි කරනකොට හිතනවා මේ ඉඳුල් වතුර ටික මේ බත්තටයක් මේ ඉඳුල් වතුර ටිකක් මේ වෑන්ජනවල තියෙන හොදිවල මේ ආහාරෝජාව හරි මේ මහපොළොව ඉන්න සත්වයගේ කුසගින්න නිවේවා කියලා හිතනවා. බුදුරජාණන් වහස පෙන්වා මහනෙන එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන්න ආත්ම 100ක් කානිසංස ලැබෙන විපාකයක් කිය. මේ දානෙ වටිනාකම කියන්නේ ඔබට මට අපි මේ කොච්චර කතා කරත් අපිට තේරෙන්නේ මේ කර්මය විපාක විෂය හරියටම දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා. ඒ නිසයි පින්වතුනි ධර්මය සඳහන් වෙන්නේ කම්ම විපාකෝ අචින්තියෝ කියන. මේක අචින්තිය දෙයක්. ඔබට මට සාමාන්‍ය මනුස්සයකුට හිතලා අපේ හිත විපිලිසරවේ. ඒ අයෙන් අපිට පරිපූර්ණ අවබෝධයක් නම්
මේ කර්ම විපාක විෂය ගැන අපිට ඇති කරගන්න බෑ. ඒ පරිපූර්ණ අවබෝධය තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, පින ගැන මේ ලෝකෙ මිනිස්සු බුදුරජාණන් වහන්සේ නමක් තරම් පින ගැන දන්නවන්නම් තමන් කොච්චර කුසගින්න හිටිය කන්න නැතුවම ඉඳලා කවුරු හරි දවසත් දෙකක් බඩකින්නෙමයි කවුරු හරි කෑම එකක් දෙනවා. අර කෑම එක කටට කාගෙන යන්න පුළුවන් බත්තටේ පවා හුල කන්න තරම් බඩකිනි. හැබැයි පිනේ වටිනාකම දන්න කෙනා සතෙකුට හරි එක බත් කටක් හරි දන් දෙනවා කියව. මහණෙනි, ඒ තරම් මේ දානය ආනිසංස සහිතයි කියල බුදුරජාණන් වහන්සේ වදා. දැන් පිංහතුනි, අපි මේ ගෙවන්නේ ඔබ මම අපි මේ බණහන්නේ බණ කියන්නේ මේ වසංගතයක් ලෝකෙ පවතින කාලෙක. ඉතාම අසීරු කාලයක්. සමහර වෙලාවට ඔබ මම අපි කවුරුත් කීප දෙනෙක් පෙර පින් තියෙන අය බොහෝ පිරිසක් මේ වෙලාවෙ බේරිලා ඉන්න පුළුවන්. සමහරලාට විදේශ රටවල් වලට ගිහින් ඉන්න අය අතරි සමහර රටවල් වල මේ වෙනකොට මේ කොරෝන අවදානම අවම රටවල් තියෙනවා. බොහොම හොඳට කළමනාකරණය කරගෙන මේ වසංගතයේ පාලනය කරගත්ත රටවල් වල සමහර රටවල් වල මිනිස්සු බොහොම නිදහසේ රස්සාවලට යනවා, ගෙවල් වල හොඳට ඉන්නවා, ගමන් බිමන් යනවා. සමහර වෙලාවට ඔවුන් ආරක්ෂාවට කියලා මාස්ක් එකක් විතරක් භාවිතා කරනවා. ඒකත් සමහර වෙලාවට පොදු තැන්වල කඩේකට ගියහම එහෙම තැනක විතර එලි මහනේ හැම වෙලාවෙම මාස්ක් දාන්නෙත් නැති රටවල් තියෙනවා. හැබැයි ඒ අතර අපි දකින අපේ රට ලංකාව, ඊළඟට අසල්වැසි ඉන්දියා, ආසියාවේ ගොඩාක් රටවල් මේ වෙනකොට අපි ලෝකෙ දකිනවා මිනිස්සු අන්ත අසරණයි. අපි අපේ රට ගැන හිතත් මේ වෙලාවේ දවස් ගණන් හරියට කෑම වේලක් නැති මිනිස්සු කී දාහක් අපේ රටේ ඇද්ද. පිංහතුනි, කුලියක් කරන මනුස්සේකුට සමහරලාට මාස ගානක් කුලියක් කරගන්න විදිහක් නෑ. මිනිස්සු බයයි කෙනෙක් ගෙදර වැඩකට හරි ගෙන්න්න ගන්න. කාට තියෙනවද, යාට තියෙනවද, මෙයාට තියෙනවද, වැඩට එන මනුස්්‍යය රෝග වාහකයෙක්ද කවුරුත් දන්නේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම කෙනෙක් හරි බයෙන් සැකයකින් ජීවත්වෙන්නේ. එතකොට මේ වෙලාවේ රටේ විශාල පිරිසක් සමහර වෙලාවට කුසගින්නේ දරුව අඩනකොට දෙමව්පියන්ට වුණත් සමහර වෙලාට විශාල දුකක් පිට අපි දකින අන්තර්ජාලි සමහර සමාජ මාධ්‍යවල තියෙන සිදුවීම්. සමාරු කියන අපි මේ දවස් දෙක තුනට මෙක්කෝ ගස්ලපු ටිකක් තම්බගෙන කෑව කියන. මං්ඥොක් කාලයක් කෑවකින ඔච්චර මයිකන මේ දවස් දෙකටම. එතකොට සමහරයි මොනවාහරි කැලේ ගිහිල කොල ටිකක් ගෙනහල්ල මේ කොළ මැල්ලුමක් හදාගෙන කනවෙන කන්න දෙයක් නෑ. මෙහෙම මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ අතර මේ වසංගතයන මේ මොනවාවත් ඉතාම සැපසේ දවසට ලක්ෂ ගනන් වියදං කරගෙන බොහොම සුපිරි ජීවිත ගත කරන මිනිස්සුත් ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඒ අයට ඊරිසියා කරන්න යන්න එපා කොයිම වෙලාවක. කෙනෙක් තමන් පෙර වපුරපු දේ තමයි ඒ අය අස්වැන්න හැටියට නෙලන්නේ. මේක කර්ම පල දන්න කෙනා, පින ගැන දන්න කෙනා ධර්මය තුළින් තේරුම් ගත යුතුම දෙයක්. පිංහතුන ඉරිසියා කරා කියලා ලැබෙන දෙයක් නෑ. තියෙන දෙත් නැති වෙලා යනවා විතරයි. ඔබේ හිතට අකුසල් බලවත් වෙලා ඉරිසියාව කියන්නේ බොහොම භයානක පාපි අකුසලයක්. ඒ ඉරිසියාවත් එක්කම එන්නේ පලිගැනීම, වෛරය, දවේශය, ඒකත් එක්කම ගොඩ නැගෙනවා හිත ඇතුළේ. කෙලෙස් කියන්නේ අකුසල්. ඔබ හැම වෙලාම හිතන්න යමක් වැපිරුවද ඒ වපුරණදී මේ අස්වැන්න ලැබෙනවා. පෙර සසරේ දන්දීලා පින්කං කරගත් අය අදේවෑ විපාක භුක්ති විදිනවා. ඒ නිසා මේ කර්ම පල ගැන හැම වෙලාම මෙනෙහි කරමින් යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පලං කියන. යමක් වපුරනවද වපුරණද අස්වැන්න හැටියට නිලාගන්න. අන්නේ කාරණය නිතර සිහි කරන්න. ඊළඟට පින්වතුනි මේ වෙලාවෙ ඔබට ඉතාමත් විසේ සවවාදය මොකද අපි දකිනො මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල දකින සමහර සිදුවීන් එක්ක අපි දකිනවා මිනිස්සු බොහෝම අසරණතාවෙන් ඉන්නවා.
අපිත් පුළුවන් විදිහට මේ දිනවල අපේ උතුම් සත්කාර මේ කළම්ම ටෙලිවිසම් මේ සඳහම් විකාශි උතුම් සත්කාර හරහ අපි විශාල වසයෙන් මිනිස්සුට උදව්පකාර කරන. හැබැයි අපිටත් අමාරුම කාලයක් මේ. ඔබ දන්න අපේ සීල ස්වාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා 49කට අධික ගිලන් වෙච්ච එක තැන් වෙච්ච ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්න අපි ළඟ. එතකොට අපි උන්වහන්සේලාව රැකබලාගන්න 45 දෙනෙකුගේ සේවක පිරිසක් ස්ටාප් එකක් යොදවලා තියෙනවා. මේ නර්ස්ලා, වෛද්‍යවරු, රෝහල් සේවකයෝ, ඇම්බියුලන්ස්, ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලාට වෙනම ආහාර පිසින වැඩසටහන්, සීනි තියෙන අයට වෙනම, කොලෙස්ටරෝල්, ඊළඟට ප්‍රෙෂර්, මේ හැම දෙයක්ම එක්ක ආහාර සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වැඩපිළිවෙලක් එක්ක අපේ ආයතන අපි ඉතා පිළිවෙලට පවත්වගෙන ගිය ආයතන මේ වසංගතයත් එක්ක අපිත් ඉතාමත් මූල්‍ය අරබුදවලට ප්‍රශ්නවලට මිනිස්සු එනවාඩුයි, දානයටවත් නෑ, මිනිස්සුන්ගේ මේ අසීරු තත්ත්වයක් එක්ක අපට ඒ ආකාරයට දැනුනානම් අපි දකිනවා රටේ පන්සල් වල සාමාන්‍ය ගම්වල තියෙන දුප්පත් පන්සල් අපි රටපුරා යනකොට රටේ ඈත පළාත්වල ඉතාම දුස්කර ගම්මානවල බොහොම දුකසේ ඒ වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට සමහර ආරණ්‍ය සේනාසන ගත්තොත් පිණ්ඩ පාත ගිහිල්ලා හුද කලාවේ බණක් භාවනාවක් කරගෙන හිටපු ස්වාමීන් වහන්සේලා, ඊළඟට සිල් මෑණියන් වහන්සේලා බොහොම අසරණයි. බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලාට තරංවා සිල් මෑණියන් වහන්සේලාට අපේ රටේ බොහෝ සැලකිලි ඒ සිව් පසයෙන් ඇපවපස්ථාන යම් අඩුමට්ටමක් තියෙනවා. මේ වසංගතයත් එක්ක ඒ මෑණිවරුත් බොහෝම අසරණ භාවයකට පත්වෙලා. ඒ නිසා අපි මේ කාලේ අපිට සම්බන්ධ අපේ බණහන ලෝකේ පුරා සැදැහැවතුම් බොහෝ පිරිසක් අපි දැනුවත් කරමින් ඒ අයගේ උදව්පකාර ඇතුව අපේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා ගුණධර්ම පුරණ පන්සල්වල වැඩඉන්න ස්වාමීන් වහන්සේලා ඉතාම දුස්කර පළාත්වල ගම්මානවල මේ වෙනකොට දානවත් නැතුව බොහෝ දුක්ගැහැට මධ්‍යයේ මේ වසංගතය තුළ වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට සිල්මෑණියන් වහන්සේලා ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු හොයා බලමින් ඉතාම දුස්කර මාවත්වල අපි ගිහිල්ලා අපේ කළම්ම ටෙලිවිෂන් මෙස් සඳහම් විකාශයේ දරුවන් මේ බඩුමලු අරගෙන පහුගේ වසංගත කාල ඊළඟට ගංවතුර මේ මධ්‍යයේ බෝට්ටුවල කඳුවල මේවා කරතියාගෙන වියලි ආහාර බඩුමුට්ටු අරගෙන ආරණ්‍යවල කඳුවල බොහෝ තැන්වල ගිහිල්ලා දුස්කර ගම්මාන හොය හොය අපි ඒ අයට පරිත්‍යාග කිරීම සිදු කරන. මේ වෙලාවෙ පුළුවන් තරම් පින් කරගන්න, කුසල් වඩාගන්න. පිංහතුනි අපිට දැම් බලන්න මේ වසංගතයත් එක්ක කෝටිපතියෝ මැරිලා ගියා. මහා ධනවත්තු මැරුණා. සමහර වෙලාවට බැංකුවල කෝටි ගණන් ඇති. ඉඩකඩන් අරද්දාපයෝ රටරටවල් වල දේපල ව්‍යාපාර. හැබැයි ඔවුන් මැරිලා ඒ කිසිවක් අරගෙන පරලව ගියේ නෑ. ඒ මියගිය අය ජීවත් වෙලා ඉන්න කාලෙ කරපු යම් පිනක් කුසලයක් තිබුණද ඒ දේ විතරයි ඔවුන් පරලොවට අරගෙන යන්න. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ඨාවොන්ති පානිනා. අපි කවුරුත් කරපු පින විතරයි පරලොව අපිට පිහිට පිණිස පවතින්. ඒ නිසා පින්වතුනි පින් කරනවා කියලා කියන්නේ අනුගාමික පුණ්‍ය නිධානයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නු. නිවන් දකිනකං ඒ පිනේ විපාක සසරේ අපි පසු පසේනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩා. මේ වසංගත වෙලාවේ අසීරු වෙලාවේ අමාරු වෙලාවේ ඔබට පුළුවන් හැටියට ඔබේ ශක්ති පමණින් නැතිබැරි අයට පිහිටවෙන්. ඔබේ ගමේ අසල් වැසියෝ ගැන තියෙන පරණ තරහ කෝන්තර ප්‍රශ්න මේවා අමතක් කරන්න. අපි කවුරුත් මැරෙනවා කියන එක හිතන්. මේ වසංගතයත් එක්ක රටේ මිනිස්සු අසරණ වෙච්ච වෙලාවේ දේශපාලන ප්‍රශ්න, පක්ෂ බේද, ජාති බේද, ආගම් බේද, කුල බේද, කුණු ගොඩවල්, පරණ පරම්පරාගත කුණු අවුසවුස ඔවුන් මෙහෙමයි අරුම් මෙහෙමයි මුම් මෙහෙමයි කිය නැතුව මනුස්සත්වයෙන් අනේ මේ අපි කවුරුත් මිනිස්සු නේද? අපි කවුරුත් මැරෙනව නේද? මේ වසංගතයෙන් අනේ මේ මිනිස්සු අසරණයි නේද? අන්නේ විදියට හිතලා මිනිස්සුන්ට උදව්පකාර කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේම ඔබට බොහෝම කාරුණිකව කරන ඉල්ලීම තමයි
සමහර වෙලාවට ඔබ හොඳට කාලබීලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔබ කණබොන හැටි. ඔබ සමහර වෙලාවට ගෙවල්වල හොඳට වෑන්ජන 15-20ක් හදාගෙන සමහරට හෝටල් වලින් කෑමගෙනහල ගෙවල්වල පාටි දාලා සුපිරි විදිහට කණබොන දේවල් එහෙම කණයි ඉන්නවා. හැබැයි ඔබේ කෑමබීම ඔබ කනේවා මේවා පින්තූරාරගෙන පොටෝ ගහලා මේවා පේස්බුක් කොල අන්තර්ජාලි සමාජයේ මේවා මේ වෙලාවේ කන්න නැති මිනිස්සු බත්තටයක් නැතුව දුක්විදින මිනිස්සු රටේ දහස් ගණන් ලෝකෙ ඉන්නකොට මේ වෙලාවේ බඩකින්න මේ වසංගතයට අමතර අපිට ඉන්දියාව දිහා බලපුහම් පේනවා. අපි දඹදිව ගිහිල්ලා ඉන්දියාව මේ ගම්මාන ඉන්දියාව මිනිස්සු දිහා ගත්තහම ඉන්දියාව රටක් වසයෙන් දියුණු බලවත් වනාට මිනිස්සුන්ට ඒව බෙදිලා යන්නේ නෑ. මිනිස්සු අන්ත අසර 90% මිනිස්සු ගත්තොත් අන්ත අසරණයි. ඉතාම සුළු පිරිසක් තමයි රටේ ජාතික ධනය බුක්ති විඳමින් බොහොම වැජබිලාඉන්නේ. අනිත් මිනිස්සු අහල්ලු වගේ අන්ත දුක්විදින මිනිස්සු කන්න නැතුව මැරෙනව ඇති කොරුණාවලට වඩා වසංගතයට වඩා මිනිස්සු අසරනව කන්න නැතුව මැරෙනව ඇතියද. ඒ නිසා ඔබ කණබොන දේවල් ඔබේ කෑම මේවා පින්තුර ගගහා සමාජ මාධ්‍ය ඔස්සේ යවන්න එපා. ඊළඟ දේ තමයි සමහර වෙලාවට ඔබ බුද්ධ පූජාව තියෙන එක වෙන්න පුළුවන්. මතක තියාගන්න බුද්ධ පූජාවටත් වෛර කරන මිනිස්සු ඉන්න ලෝකයක්. අපි මේ ජීවත්වෙන්නේ කොසොල් රජ්ජුරුවන්ගේ හීන සැබෑවෙන යුගයක. ඒ නිසා ඔබ සමහරලාවට බොහොම ලස්සනට බුද්ධ පූජාවක් තියෙනව වෙන්න පුළුවන්. වෑන්ජන 32ක් හදලා අතීත රජවරු දළදා වහන්සේට එදා පූජා කරපු විදිහට අදත් දළදා මාලිගාවේ ඒ විදිහට බොහොම ගෞරවාන්විතව දළදා වහන්සේ වෙනුවෙන් ඒ පූජාව පවත්වනවා. ඒක සද්ධාවෙන් සිදු කරන මේ කාලයක් පුරා පැවතගෙනෙන දෙයක්. සමහර වෙලාවට හැමදාම නොවනත් ඔබ ඔබේ පන්සලේ ඔබේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් එක්කො චෛත්‍යයක රුවන්වැලි සෑ වෙන්න පුළුවන් යම් පූජනීය තැනක වෙන්න පුළුවන් කෙනෙක් බොහෝම ලස්සනට සද්ධාවෙන් දානයක් දෙනවා. බොහොම ලස්සන්ට බුද්ධ පූජාවක් තියනවා කිරි ආහාර පූජාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒක ඔබ දැකල සතුටු වනාට ඒක දකිනාය අතරින් කීප දෙනෙක් සතුටු වනාට මේ සමාජෙම ඒක දැකලා පවපුරෝගන්න පිරිසකු සමාජ ඉන්නවා කියනෙක ඔබ නිතර හිතන්. ඒ නිසා ඔබ කණබොන දේවල් සමහල්ලාට ඔබ ලස්සනට කරන සමහර වියදන් කරලා කරන සමහට මල් පූජාවක් වෙනප ලස්සනට වියදන් කරලා මල්වලින් සරසල පින්කමක් කරන. කෙනෙක් අනේ සාදු කොච්චර දෙයක්ද මං මේ අනුමෝදන් වෙනවා කියන පිරිස වගේම මේ මල්ලොලට වියදන් කරනවා මේ පවකාරයෝ නැති බැරිමිනියකුට කන්න ටිකක් දුන්නනම් හරි. එදකොට මෙහෙම කිය සමහලාට ඒ මනුස්්‍යයා දහස් ගණන් දම් පින්කං කරන කෙනෙක් මේ. හැබැයි අර බනින මිනිහා නින්දා කරන කෙනා අඩුගාන ගෙදර සේවකයකුටවා සලකන්න නැති බොහොම ලෝබ කුණු ජීවිතයක් ගත කරන පුද්ගලෙක් වෙන්න පුළුවන් මේ නින්දා කරන්න. ඒ නිසා අනුන්ට පව් පිරෙන විදිහට මොකද මිනිස්සු ගැන බොහෝම අනුකම්පාවෙන් බලත් මිනිස්සු ඉන්නේ දවේශයෙන් කෙලෙස්වලින් අකුසල්වලින් බරවෙච්ච ලෝකෙ අපි මේ ජීවත්තේ. ඒනි සමහර වෙලාවට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල උන්වහන්සේ යම් ප්‍රදේශ මගහැරල යනවා. මොකද ඒ ප්‍රදේශවල මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහත්තන් වහන්සේලා දැකලා හිත පහදවනුවට වඩා ඒ පිරිස නින්දා පහස කළ අපහා යනවා. ඒ නිසා ඒ අය ගැන මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ සංඝයා සමගේ ප්‍රදේශ මගහැරල යනවා. මෙහෙම ලස්සන සිදුවීමක් තියෙනවා නාදිකා කියල ගමක. අපි බුදුරජාණන් වහන්සේ ග්‍රීස්ම කාලයක් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා නාදිකා කියන ගමක් හරහා චාරිකාය වඩිනු. මේ ගමේ ඉන්න බමුණෝ බ්‍රාහ්මණයෝ ඒ කාලෙ බමුණෝ බුදුරජාණන් වහන්සේට බොහෝ බමුණ වෛර කර. බුදුහාන්දුරන්ගේ ධර්මයට කැමති නෑ. ඒකට හේතුව බමුණු හිතාගෙන හිටිය අපි තමයි බොහෝම උසස්. අපි උපතින්ම මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදුනා කියලතම බමුණු ඒ ආගංවල උගන්නල තිබ. ඒ නිසා අපි බොහෝම උසස් අය කියලා හිතාගෙන හිටිය.
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේදී පෙන්නල දුන්නා උපතින් කෙනෙක් බමුණෙක්වත් වසලෙක්වත් වෙන්නේ නෑ. කම්මනා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. කෙනෙක් බමුණෙක්ද වසලෙක්ද කියලා තීරණය වෙන්නේ ඔහුගේ ක්‍රියාවෙන්. ඔහු කරන ක්‍රියාවෙන්. මේකත් එක බමුණෝ තමන්ගේ බ්‍රාහ්මණ ඉගැන්නීම් බ්‍රාහ්මණ මතවාදවලට බුදුරජාණන් වහන්සේ ගරහ කරනවා කියලා බුදු හාමුදුරන්ට වෛර බැන්න. ධර්මය කියපු දේ කියන කාරණය පිළිගන්නේ කියන පුද්ගලයට වෛර බතිනවා. මේක තමයි සාමාන්‍ය සමාජි ස්වභාවය. සමහරලාවට ධර්මය කියනකොට යහපත කියල දෙනකොට හොඳ නරක කියල දෙනකොට අනේ මේ කියන දේ ඇත්ත නේද කියලා ඒක විමසල තමන්ගේ වැරදි හදාගන්න උත්සාහ කරනවට වඩා කියන පුද්ගලයාට වෛර කරන පිරිස තමයි සමාජය තුළ මේ අකුසල් බලවත් සමාජය තුළ වැඩි. පිංහතුනේ අපි මේ ජීවත්වෙන්නේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහිලා මෘග සංඥා පහළ වෙන පැත්තට යන කෙලෙස් බලවත් අකුසල් බලවත් ලෝකෙක අපි ජීවත්තේ. තින් එදා බුදුරජාණන් වහන්සේ නාදිකා ගමට වඩිනකොට මේ බමුණන්ට කලින් ආරංචි වුණ. ඉක්මනට බමුණ එකතු වෙලා රැස්වීමක් කර. රැස්වීමක් තියලා ඒ ගමේ ඉන්න බමුණෝ ඒ කාලෙ ගම පාලනය කරන්න ගම්පතිය. ඔහු තමයි නීති පනවන්නේ දඩුවන්දේ. මේ බ්‍රාහ්මණයෝ නීති පනෝගත්තා ඔන්න ශ්‍රමණ බවත් ගෞතම ඒ කාලේ බුදු හාමුදුරන්ට සමහරු කියලා තින ශ්‍රමණ බවත් ගෞතම කියල. ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන් පිරිවරාගෙන අපේ ගමට එනවලු. අපි හොඳ පාඩමක් උගන්නමු කියලා දැන් ඔන්න කට්ටිය රැස්වීමති බේකට බුදු හාදුරු පිළිගන්න නෙමේ. ඒ අය කිව් අපේ ගමෙන් වතුර පොදක්කත් දානෙ නෙමේ එක ගෙදරකින්වත් වතුර ටිකක්කත් දෙන්න බෑකිව. මේ ග්‍රීස්ම කාලෙ එන්න ඇත අපේ ගෙවල්ලට පාත්තර අරගෙන දෙන්න එපාකව වතුර ටිකක්කත්. දැම් මේ කාටද බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට විරුද්ධවයි මේ සැලසුම් හදන්න. ඊට පස්සේ සමහර බමුණු කිව්ව ඉතින් අපේ ලිංවලින් හරිගනීනේ. එහෙම නං තමන්ගේ ගෙවල්ලට අවශ්‍ය වතුර ඒ දවස් කීපයකට එකතු කරගෙන ලිංවලට උඩින් පිදුරු දාල වහන්න කිව. අපි හොඳ පාඩමක් උගන්නමු කිය මේ ගමටාවහම. එදා නියමිත දවස බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ගමට වැඩිය. වැඩම කරපු වෙලාවෙ දැම් මිනිස්සු ගෙවල්ලොල් දුරවල් වහගෙන ඉන්නවා. ග්‍රීස්ම කාලේ පින්ඩ පාත යන වෙලාව දානිතිය අඩුගාන වතුර ටිකක්කත් දෙන්න. සමහරු එනවා දකිනකොට බඩිනෝ බැනල දොරවහන. සමහරු දොරවල් වහගෙන ගෙට වෙලා ඉන්න. ඔය අතර බුදුරජාණන් වහන්සේටත් පිපාසෙ හැදිලා ආනන්ද හාදුරුවොත් පින්ඩ පාත යන. එක ගෙදරකින්වත් පැන්ටිකක්කත් ලැබෙන්නේ. අවසානය ආනන්ද හාමුදුරුවෝ ලිඳක් ළඟට යන ලිඳ පිදුරු දාල වහලා බුදුරජාණන් වහන්සේට ඇවිලකින ස්වාමිනි මේ ගමයින්න හිත් පිත් නැති මහපුදුම මිනිස්සු. ස්වාමිනි භාගතුන් වහන්ස අපි ඉක්මනට මෙතනින් පිටත් වෙලා යම්. බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද තතාගතයන් වහන්සට පිපාසයි. ආනන්ද බායමත් යන්න අර ලිඳළඟට අර පිදුරු දාලා වහලා තියෙන ලිඳළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේගේ පාත්තරයේ ලිඳට ලං කරන්න. මේ පැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා පාත්තරී ලං කරන්න. ආනන්ද හාමුදුරු ගිහිල්ලා මං කොහොමද මේ පිදුරු දාලා වහලා තියෙන මේ වගේ ලිඳකින් බුදු කෙනෙකුට පැම් පූජ කරන්න කියලා හිත ආනන්ද හාදුරු ඉතන්ට ගිහිල්ල පාත්තරයේ ලිඳට ලංකරනකොටම වතුර උතුරලා පිදුරු ටික ඔක්කෝම පිටට ගලාගෙන ගිය. වතුර උතුරලා නිල්ම නිල් පාටට පැන් උතුරන්න පටන් ගත්ත. ආනන්ද හාදුරු පැන් එකක් පෙරාගෙන විල බුදුරජාණන් වහන්සේට පිළිගැන්නු. ඔය අතර එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ පිපාසෙන් නිවෙස් කීපයකටම පැන් හොයාගෙන ගියා කවුරුත් දෙන්නේ එක ගෙදරක් ඉදිරී කලන්තය හැදිල ඇදගෙන වැටුණ. සිහිසුන්ග උන්වහන්සේ ඇදගෙන වැටුණ. මේ ගෙදර හිටියේ තරුණ කාන්තාව. මේ කාන්තාව හැංගිලා හිටිය. සත්‍යය වුණ හිමීට බැලුව ජනේලෙන් ගියාද කියල බැලුව මොකක්ද මේ හඬ
බලනකොට මිදුලේ වැටිලා ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ නම. ඒ වෙලා හිතට අනුකම්පාවක් ඇති වුණනේ මොනවා වනත් මනුස්සෙක්නේ. දැම් මේ බුදු හාමුදුරුවන්ගේවත් සංඝයාගේවත් ධර්මයවත් ගුණ දන්න අය නෙමේ. මේ බ්‍රාහ්මණ කවදාව බණහපු මිනිස්සු නෙමේ. හැබැයි මේ බමුණු කාන්තාව ඒ වෙලාවෙ මනුස්සත්තෙන් දන්න විදියට හිතුව මොනව වනත් පිපාසෙන් වතුර ටිකක් ඉල්ලගෙනාපු මනුස්සේ ඕන දෙයක් වෙච්චදේ. මං වතුර ටිකක් දෙනවා කියලා හිත හදාගෙන භාජනයකට වතුර ටිකක් අරගෙන එලියට ඇවිල්ල වටපිට බැලුව කවුරුත් දකිනවද කියලා පේන්න කෙනෙක් නෑ. ළඟට ගිහිල පාත්තරයට අර වතුර ටික දාලා මූුණටත් වතුර ටිකක් කියලා දුවගෙන ගිහිලා ගෙයි දොරවා ගත්තා. දැක්කොත් දඩුවම් බරපතලයි. අර ස්වාමීන් වහන්සේ පැන්ටික වලඳලා උන්වහන්සේට සිහියාව වැඩිය. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කින මහණෙනි ඉක්මනට මේ ගම අතහැරලා මෙතනින් පිටත්තෙම. තව ටික වෙලාවක් මේ ගමේ රැඳුනොත් මේ ගමේ බොහෝ පිරිසක් අපාගත වෙනවා කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාව දැ බුදු කෙනෙක් ගම් නියම්ගම්වලට වඩින්නේ මහා කරුණාවේ. උන්වහන්සේ චාරිකාය වඩින්නේ ඒ මිනිස්සු ගැන අනුකම්පාවේ. බුදුරජාණන් වහන්සේව දර්ශනයෙන් පවා දැකීමෙන් පවා මිනිස්සු පින් රැස් කරගන්න. දෑත් නලලේ තියලා සාධකාරයක් දුන්නත් මිනිස්සුන්ට පින් රැස් වෙනවා. පාතරයට දානි හැන්දක් බෙදුවත් මිනිස්සුන්ට පින් රැස් වෙනවා. වතුර ටිකක් පූජ කරත් මිනිස්සුන්ට පින් රැස් වෙනවා. හැබැයි ඒ සමාජෙම අරහෙම මිනිස්සුත් හිටිය. ඒ වගේ අය අතරේ බුදුරජාණන් වහන්සේ පව්කරගන්න මිනිස්සු බොහෝ පිරිසක් අකුසල් පුරෝගන්න මිත්‍යා දෘෂ්ටික එවැනි පලාත්වලදී බුදුරජාණන් වහන්සේම සංඝයාට කියනවා මහණෙනි ඉක්මනට මේ ප්‍රදේශයෙන් වෙනත් දිහාවකට වඩිම. මේ ගමේ බොහෝ පිරිසක් අපාගත වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා එතනින් වැඩි. එතකොට ඔයි සිදුවීම තව ගොඩක් තියෙනවා. පස්සේ අර වතුරදීපු කාන්තාව වතුර දුන්න කියලා අන්තිමට ඔප්පුනා එක වයිසක බමුණෙත් දැකලා. ඊට පස්සේ දනුවමක් හැටියට ගල් ගහල මැරුව කියනොයි කාන්තාවට. හැබැයි ඒ කාන්තාව මරණ මංචකයේ තමන් කරපු පින කුසලය සිහි කරලා මං ඕන දෙයක් වෙච්චද මාව මැරුවත් කමක් නෑ මංකරේ යහපත් දෙයක් කියලා අර පැම්පූජ කරපු පින සිහිකරගෙන මරණින් මත්තේ දෙව්ලොව ඉපදුන. මුගලම් මහරහතන් වහන්සේට දෙව්ලොවදි මුණ ගැහිලා මේ දිව්‍යාංගනාවයි කතාව කියනවා. ස්වාමීනී මං බුදුගුණ දන්න කෙනෙක් නෙමේ. ධර්මය දන්න කෙනෙක් නෙමේ සඟගුණවත් දන්න කෙනෙක් නෙමේ. නමුත් මගේ නිවස ඉදිරියේ පිපාසයෙන් කලන්ත හැදිල වැටිච්ච ස්වාමීන් වහන්සේ නමකට මං පැන්ටිකක් පූජ කරා. ඒ පින තමයි මං කරගත්තේ. ඒ පැම්පූජ කරපු නිසා බ්‍රාහ්මණ පිරිස ගමේ මිනිස්සු මට ගල්ගහල මාව මැරුව. හැබැයි මංකරපු පින සිහි කරලා මං හිත හදාගත්ත මරණින් මත්තේ මන් දෙව්ලව ඉපදුනා කියලා මුගලන් හාමුදුරට ඔය කතාව කියන. එතකොට අපිට පේනවා ඒ නිසා පින්වතුනේ සමාජ මිනිස්සු බොහෝ අකුසල් පුරෝගන්නවන්න ඔබ කරන සමහර දේවල් ඒක ඔබේ පිනට ඔබට ලැබෙන ඔබ කණබොන හැටි වෙන්න පුළුවන් ඔබට හොඳ යානවාහන තියෙනවා වෙන්න පුළුවන් ඔබ මේ හොරකං කරලත් නැත්නම් ඔබ අනුන්ට ගිනිගෙඩි දීලා හම්බ කරලත් නැත්නම් වසවිසවි කුණලා වහල් වෙලදා මඩ්‍රව්‍ය වෙලදා මත්කුඩුවලින් හම්බ කරලත් නැත්නම් ඔබ සාධහරණ උත්සාහයෙන් වීරයෙන් තමන් දියුණුව කරාගිය කෙනෙක් නම් ඔබේ පිනේ විපාක ඔබ බුක්ති විදින්නේ. හැබැයි ඔබ තව තවත් පුළුවන් තරම් පින් කරන්න. අනුන්ටත් උදව්පකාර කරන්න පෙර පිනකට දැන් ලැබුණා. හැබැයි දැන් ඔබ කරන පින්කංවලින් අනාගත සසරෙත් ඔබට ඔය වගේම නිවන් දකිනතෙක් ඒ සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඔබ අනිත් අය ගැන අනුකම්පාවෙන් හිතන් මේ කන්න නැතුව ඉන්න මිනිස්සු සමාල්ලාට අකුසල් පුරෝගන්න ධර්මයක් දන්න නැති පින් පව් දන්නේ නැති පිනට දවේශ කරන කෙනෙක්ගේ ලැබීමට දවේශ කරන ඉරිසියාකාර මේ සමාජයක ඇයි මම කණබුණ දේවල් මං ජීවත්වෙන හැටි මගේ සැප සම්පත් මං හම්බ කරපු දේවල් ඇයි මං මේ අනිත් මිනිස්සුන්ට පවපුරුවන් අන්නේ විදිහට හිතන්න ඔබ දක්ෂවේ. අන්නේ විදිහට හිතනවනං අපිට මේ සමාජයේ අපිට හැමෝම හදන්න බැරිවෙන්න පුළුව. හැබැයි අර අකුසල් පුරෝගන්න මිනිස්සුන්ට යම් මට්ටමකින් හරි අපිට ඒවා වලක්ව ගන්න පුළුව. හැබැයි ඒ අතර මතක තියාගන්න සද්ධාවන්ත පිරිස
එවැනි පින්කන් දැකල සාධකාරදිදී සතුටු වෙන අය ඉන්නව නැත්තෙන. එනිසා පිංහතුනි ඔය කාරණයත් එක මේ පින ගැන මං ගොඩක් ඔබට මේ දේශනාවදි කතා කරේ දැන් අපි ඔය විදියට දැන් ඔබ හිතන් ඔබේ ජීවිතය ඔබ කොච්චර පින් කරලා ඇද්ද කියලා කොච්චර දාන දීලා ඇද්ද කොච්චර නැතිබැරි අයට ඔබ උදව්පකාර කරලා ඇද්ද සමහල්ලාවට දෙමවපියන්ට ඔබ සලකනවා ගෙදර සතෙකුට සැලකුවා කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් කානිසංස ලැබෙන විපාකයක් ඊළඟට අට පිරිකර පූජ කරලා ඇති කටින පින්කංවලට සම්බන්ධ වෙලා ඇති පන්සල්වල මේ ධර්මදානය දානයන් අතර අග්‍රමදානමේ සබ්බදානම් ධම්මදානන් ජිනාති ධර්මදාන පින්කං කරනවා අපේ ජීවිතය මේ කරගත්ත පින්කං නැවත නැවත හිතලා භාවනාවක් වසින් වඩන්න කිය. එක භාවනාවක් වසයෙන් වඩන්නේ ඒ පින ගැන ඔබ හිතන්න මං මේ කාටවත් දඩුවමකට බයි පින් කරනවා නෙමේ රජ්ජුරුවන්ට බයේවත් කවුරුත් ඇවිල්ල මරයි කියලවත් කාටවත් බයිට ඔබ පින් කරනවා නෙමේ ඔබ දුක් මහන්සි වෙලා ධාර්මිෂ්ටව සාධහරණව හම්බ කරගත්ත ධනේ දහඩිය වගුරෝල වෙහෙසිලා මහන්සි වෙලා උත්සාහයෙන් වීරියෙන් හම්බ කරගත්ත මිල මුදල්වලින් මං මේ පින් කරන්න අනුන්ට උදව්පකාර කරන්න මේ දන් දෙන්න පින්කං කරන්න පින සලකාගෙන මයි ඒ විදිහට මෙනෙහි කරන්න එකදම භාවනාවක් වසයෙන් හිතනවා කිය. ඔබ අහල ඇති ඉස්සර දුටු ගැමු රජ්ජුරුවන්ට පින් පොතක් තිබ කියල දුටු ගැමු රජ්ජුරුවන්ට විතරක්නෙම අපේ ආච්චිල සියලාට පරණ මිනිස්සු මේ වර්තමානය සමාජෙත් යම් යම් අයිළඟ තියෙනවා. හැබැයි ඔබ අහල ඇති ඉස්සර මීට අවුරුදු 50කට 60කට එහා අපේ පරණ ආච්චිල සියලාතේ ඔය පින් පොත කියන එක ඉස්සර තිබිලතිය. දානයක් දුන්නත් දිනේ දාලා ලියනවා. බණක් ඇහුවත් දන්න ධර්ම කරුණු ටික අදහපු බණ ටික මතක් වෙන්න ලියා ගන්න. අද මම මෙහෙම පිනක් කරා මෙහෙම පිනක් කරා කියලා ওই පින් පොතේ ලියලා තියෙන. අවුරුදු ගානකට පස්සේ පින් පොතක් පෙරලනකොට අර පින්කම් අමතක වෙච්ච පින්කම් මතක් වෙනවා. අනේ අසවල් දවසේ මම අද වගේ දවසක මෙහෙම පිනක් කරලා මම මේ වගේ පින්කම් කරගත්තා. මම මෙහෙම පින් කරා මෙහෙම පින් කරා මෙහෙම පිංගතුනි මතක තියාගන්න දවස ගානේ ඔබ කරන පින්කම් ලියලා තිබ්බොත් අවුරුදු කීපයක් යනකොට විශාල පොතක් පින් වලින් ඔබේ පිරීලා ඉතිරිලා යනවා. ඊට පස්සේ පොත දැක්කත් ඒ පොත දිහා නිකම් උඩින් පල්ලෙන් පෙරලලා බැලුවත් පුදුම සතුටක් ඇති වෙනවා මගේ ජීවිතේ මම පොත් පිරෙන තරම් පින් කරගත්තා නේද කියලා. අන්න ඒ නිසා කරපු පින්කම් ලියලා තිය අඩු ගානේ දැන් අද පින්තූර හරි තියෙනවනේ දානයක් දුන්න කටින පින්කමක් කරා සෑවන්දනාවක් කරා තමන්ගේ ජීවිතය එවැනි විශාල පින්කං වල ඡායාරූප හරි එකතු කරලා අලෝලා පොතක් හදාගන්න පින් පොතක් ඒ පින් සිහි කර කර බලවත් කරන්න භාවනා වසයෙන් වඩා පිංහතුනි බුදුරජාණන් වහන්සේ භාවනාවක් හැටියට පෙන්වා සෝවාන් වෙච්ච පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මහානාම කියන සාක්‍ය කුමාරයට දේශනා කරා මහානාම දිට්ටි සම්පන්න ශ්‍රාවකයා සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා පවා නිතර අනුස්සති භාවනා 6ක් වඩන. නිතර බුදුගුණ සිහිකර කර බුද්ධානුස්සතිය වඩන. නිතර ධර්මය ගුණ සිහිකර කර ධම්මානුස්සතිය වඩන. නිතර සංගගුණ සිහිකර කර සංඝානුස්සතිය වඩන. තමන් ආරක්ෂා කරන සීලේ මෙනෙහි කර කර සීලානුස්සතිය වඩන. තමන්ගේ ජීවිතයේ තමන් කරගත්ත පින්කන් සිහිකර කර ත්‍යාගානුස්සතිය වඩන. ඊළඟට තමන් තුළ තියෙන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා මෙනෙහි කරලා දේවතානුස්සතිය වඩන. එතකොට මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති කියන අනුස්සති භාවන අතර අද ඔබට කියලා දුන්නේ ත්‍යාගානුස්සති. අපේ ත්‍යාගශීලීකම පරිත්‍යාගශීලීකම දන්දීම මසුරුකම ලෝභකම දුරු කරලා ඔබේ ජීවිතයේ ඔබ කරගත්ත පින්කං නැවත නැවත සිහි කර කර මෙනෙහි කර කර භාවනා වසයෙන් වඩන්. නිදාගන්න ගියත් නින්ද යනකම් පින්කන් සිහි කරන්න. කුසලයක් තුළ පිනක් තුළ හිත රැකෙන්. පින මෙනෙහි කරන්න නූපන් කුසල් උපදිනවා උපන් කුසල් බලවත්වෙන. ඔබ කරපු පින්කන් සිහි කරනකොට හිත රාගෙන් යට පත්වෙන්නේ. හිත දවේශෙන් යට පත්වෙන්නේ හිත මෝහෙන් මුලාවට පත්වෙන්නේ.
ඔබේ පිනම අරමුණු කරගෙන හිත එකඟ වෙනවා. ඒකාග්‍රතාව ඔබට භාවනාවක් වසයෙන් දියුණු කරලා හිත දියුණු කරගන්න පුළුවන්කම තියෙන. තිය නිසා පින්වතුන පුංචි පින පවා නිතර නිතර සිහි කරන්න මේක පුංචී කියලා හිතන්න එපා. භාජනයකට ජලය බින්දුව වැටිල භාජනයක් ජලයෙන් පිරිලායනෝ වගේ පුංචි පුංචි පින් එකතු වෙලා අපේ ජීවිත පිනෙන් පිරිලා ඉතිරිලා යනවා. තිය නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩා. මේ වසංගත කාලේ අසරණ මිනිස්සුන්ට පුළුවන් මට්ටමින් උදව්පකාර කරන්න නැති බැරි අයට පිහිටවෙන් වෙන දටත් වඩා වසංගතයක මේවට ධර්මී කියන දුර්භික්ෂ දාන කියල පෙනොමේ දුර්භික්ෂ වෙලාවක වසංගතයක් දුර්භික්ෂයක් මිනිස්සුන්ට අමාරු වෙලාවක අසීරු වෙලාවක කරන පින්කං වෙන කවරදාටත් වඩා මහත් පල මහානිසංස බෝ විපාක ඇති පින්කම් බවට පත්වෙන. එනිසා විශේෂෙන් ස්වාමීන් වහන්සේලා මහා සංගරත්නය සීලාදී ගුණධර්ම පුරණේ වැනි උතුමන් ගැන උන්වහන්සේලාගේ සිව් පස අවශ්‍යතා හොයල බලල මේ වෙලාවේ පුළුවන් හැටියට ඔබේ ශක්ති පමණින් පින් දහම් කටයුතු සිදු කරන්න. තියේ පිම්ම බලවත් කරගෙන ඔබ හැම දෙනාටම සුකා පටිපදා සැප සහිත මාර්ගයක් තුළ කිප්පාවිඥා ඉක්මනින්ම මේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර දුකින් අත්මි දෙන්න වාසනාව ලැබේවා කියලා අපි හදවති ආශිර්වාද කරනවා. ඒමනම් පින්වතුනි අද මේ ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.